ආයිබෝවන් අද අපි ඔයාලට සාධක හා ගුණාකාර කියන පාඩම පටන් ගන්න යන්නේ. 6 ශ්‍රේණියේ ඔයාලගේ 11 වෙනියට දෙන පාඩම තමයි සාධක සහ ගුණාකාර කියලා කියන්නේ. එහෙනම් මේ සාධක සහ ගුණාකාර කියන පාඩමේ කොටස් දෙකක් විදිහට තියෙන්නේ. එකක් තමයි සාධක කියන එක, අනිත් එක තමයි ගුණාකාර කියන එක. ඒත් අපි මුලින්ම බලමු සාධකයක් කියන්නේ මොකක්ද කියන එක. හරි. සාධකයක් කියලා කියන්නේ යම් සංඛ්‍යාවක් ඉතිරි නැතිව බෙදිය හැකි සියලුම සංඛ්‍යා එම සංඛ්‍යාවේ සාධක වේ. ඒ කියන්නේ උදාහරණයක් විදිහට ගත්තොත් අපි 12 කියන එක්කෙනා 12 කියන එක්කෙනාගේ සාධක වෙන්නේ 12 කියන එක්කෙනා බෙදන්න පුළුවන් සියලුම සංඛ්‍යා. බෙදන්න පුළුවන් කියලා කියන්නේ 12 කියන එක්කෙනා ඉතිරි නැතිව බෙදන්න පුළුවන් සියලුම සංඛ්‍යා. එතකොට අපි මුලින් ඉඳන් පටන් ගත්තොත් එහෙම අපි 12 කියන එක්කෙනා එකෙන් බෙදුවොත් එහෙම එතනදී ඉතුරු වෙන්නේ නැහැ. එහෙනම් එක කියන්නේ 12යි සාධකයක්. ඊට පස්සේ අපි 12 කියන එක්කෙනා දෙකෙන් බෙදුවොත් එහෙම එතන ඉතුරු වෙන්නේත් නැහැ. ඊට පස්සේ අපි 12 කියන එක්කෙනා තුනෙන් බෙදුවොත් එහෙම එතන ඉතුරු වෙන්නේත් නැහැ. ඊට පස්සේ අපි 12 කියන එක්කෙනා හතරෙන් බෙදුවොත් එහෙම එතන ඉතුරු වෙන්නේත් නැහැ. ඒ වගේම අපි මේ 12 කියන එක්කෙනා 6න් බෙදුවොත් එහෙම ඒ ඉතිරි වෙන්නේත් නැහැ. එතකොට අපි බලමු මෙතන මේ මැද තියෙන ඉලක්කම. ඒ කියන්නේ 4 සහ 6 අතර තියෙන 5 කියන ඉලක්කම. එතකොට අපි 5 කියන ඉලක්කමෙන් 12 කියන එක්කෙනා බෙදුවොත් එහෙම ඒකේ ඉතුරු වෙනවා. අන්න ඒ හින්දා එතකොට 5 කියන එක්කෙනා සාධකයක් වෙන්නේ නැහැ. එතකොට එහෙනම් 6 කියන එක්කෙනා ඊළඟ සාධකය, ඊළඟට 12 කියන එක්කෙනා ඉතිරි නැතිව බෙදෙන සංඛ්‍යාවක් විදිහට තියෙන්නේ 12 කියන එක්කෙනා. එතකොට අපිට 12 කියන එක්කෙනාගේ සාධක කියලා කියන්නේ 12 කියන එක්කෙනා ඉතිරි නැතිව බෙදන්න පුළුවන් සියලුම සංඛ්‍යා වලට. රෝගකට තමයි අපි සාධකයක් කියලා කියන්නේ. එතකොට මේ සාධක කියන එකේදී අපිට සාධක කියන එක්කෙනා සෙවිය හැකි ආකාර තුනක් තියෙනවා. එකක් තමයි පූර්ණ සංඛ්‍යා දෙකක ගුණිතයක් ලෙස ලිවීමෙන් අපිට සාධක හොයන්න පුළුවන්. දෙවෙනි ක්‍රමය තමයි ගුණන වගුව ඇසුරෙන් අපිට සාධක හොයන්න පුළුවන්. තුන්වෙනි එක තමයි බෙදීමේ ක්‍රමයට අපිට සාධක හොයන්න පුළුවන්. එතකොට මේ ක්‍රම තුනම මම කියලා දෙනවා. ඒ ක්‍රම තුනෙන් කැමති ක්‍රමයක් භාවිතා කරලා ඔයාට සාධක හොයන්න කියලා තිබ්බොත් හොයන්න පුළුවන්. හරි. අපි මුලින්ම බලමු පළවෙනි ක්‍රමය. පූර්ණ සංඛ්‍යා දෙකක ගුණිතයක් ලෙස ලිවීමෙන් සාධක සෙවීම. උතර පූර්ණ සංඛ්‍යා දෙකක ගුණිතයක් ලෙස ලිවීමෙන් සාධක සෙවීම කියන එකේදී අපි උදාහරණයක් විදිහට ගමු 12 කියන එක්කෙනාගේ සාධක. එහෙනම් මම 12 කියන එක්කෙනා ලියා ගන්න ඕනේ යම් සංඛ්‍යාවක් ගුණ කරලා අපිට 12 කියන එක්කෙනා හදාගන්න පුළුවන් නම් අපි යාලව ගන්න. ඉතින් අපි මුලින් ඉඳන් ගත්තොත් එහෙම අපිට 1 කියන එක්කෙනා 12න් වැඩි කරොත් 12යි කියලා පිළිතුරක් ගන්න පුළුවන්. ඊට පස්සේ අපි ගත්තොත් දෙවෙනි එක්කෙනා 2 කියන එක්කෙනා අපිට පුළුවන් 6න් වැඩි කරලා 12 කියලා පිළිතුරක් හදාගන්න. ඒ වගේම අපිට පුළුවන් 3 කියන එක්කෙනා 4න් ගුණ කරලා 12 කියන පිළිතුර හදාගන්න. ඊට පස්සේ අපි ගත්තොත් තියෙන්නේ 4 කියන එක්කෙනා 3න් ගුණ කරලා නැවත 12 කියන එක්කෙනා හදාගන්න පුළුවන්. 6 කියන එක්කෙනා 2කින් ගුණ කරලා නැවත 12 කියන එක්කෙනා හදාගන්න පුළුවන්. 12 කියන එක්කෙනා 1කින් ගුණ කරලා නැවත 12 කියන එක්කෙනා හදාගන්න පුළුවන්. එතකොට ඔය කියපු ගුණිතයන් සියල්ලම මම අන්තිමේට කියපු තුන්දෙනාගේම ඉලක්කම් මෙන්න මෙතන ඇතුළත් වෙනවා. එහෙනම් අපි එයාලව නැවත ලිවීමේ අවශ්‍යතාවයක් නැහැ. එතකොට ඔයාට යම් සංඛ්‍යාවක් දීලා තිබ්බොත් එහෙම ඒ සංඛ්‍යාව හදාගන්න පුළුවන් ගුණිතයන් සියල්ලම ලියාගෙන යන්න. ඒතකොට මෙතන මුලින් ඉඳන් පටන් ගන්න එක ලේසි. අපි 1 කියන එක්කෙනා වැඩි කරොත් කීය දෙන්නේ? 2 කියන එක්කෙනා වැඩි කරොත් කීය දෙන්නේ? 3 කියන එක්කෙනා වැඩි කරොත් කීය දෙන්නේ? දැන් අපිට මෙතන 5 කියන එක්කෙනා ගන්න බෑ. මොකද 5 කියන එක්කෙනා කීයෙන්වත් වැඩි වෙලා අපිට 12 කියන එක්කෙනා හැදෙන්නේ නැහැ. එහෙනම් මේ විදිහට ලියාගෙන යන්න. ලියාගෙන යද්දී ඔයාට එක්කෝ මෙතන එකම සංඛ්‍යා දෙකක් ගුණ කරොත්. ඒ කියන්නේ 3ත් 3ෙන්ම ගුණ වුණොත් එහෙම. 3 3ෙන්ම ගුණ කරලා අපිට අවශ්‍ය එක්කෙනා හැදෙනවා නම් එහෙම නැත්නම් 4 4ෙන්ම ගුණ කරලා අවශ්‍ය එක්කෙනා හැදෙනවා නම් ඒ වගේ අවස්ථාවක ඔයා මේක ගුණ කරන එක නවත්තන්න. එහෙම නැත්නම් එක ළඟ සංඛ්‍යා දෙකක් ගුණ වෙලා තියෙනවා නම් ඒත් ඔයා ගුණ කිරීම නවත්තන්න. ඒ කියන්නේ 3 ගුණ කිරීම 4 ඊළඟට නැවත තියෙන 4 ගුණ කිරීම 3. එතකොට ආයේ ඒක ලියන්න අවශ්‍ය වෙන්නේ නැහැ. එතනින් එහාට එන්නේ අපි මෙතන ගත්ත ඉලක්කම් ටිකම තමයි. එහෙනම් දැන් අපිට පුළුවන් මේකේ සාධක ලියන්න. එතකොට සාධක වෙන්නේ අපි පූර්ණ සංඛ්‍යා දෙක ගුණිතයක් විදිහට ලියපුවාම මේ එක එක සංඛ්‍යා මෙයාගේ සාධකයක් වෙනවා. එහෙනම් 1 කියන එක්කෙනා 12 කියන එක්කෙනා 2 කියන එක්කෙනා 6 කියන එක්කෙනා 3 කියන එක්කෙනා 4 කියන එක්කෙනා මෙන්න මේ 12 කියන එක්කෙනාගේ සාධක වෙනවා. එහෙනම් අපි මෙයාව ලියනවා. ලියද්දී
එකෙන් පටන්ගෙන මේ පල්ලෙහාට ලියන්න. ඊට පස්සේ නැවත 4ෙන් පටන්ගෙන 12ට ලියන්න. මෙහෙන් මෙහෙට ලියාගෙන ඇවිල්ලා මෙහෙන් මෙහෙට ලියන්න. එතකොට අපිට මේකේ යම්කිසි පිළිවෙලක් තියෙනවා. එහෙනම් මට ලියන්න පුළුවන් 1 2 3 4 6 සහ 12 කියන එක්කෙනා 12 කියන එක්කෙනාගේ සාධක විදිහට. එහෙනම් 12 කියන එක්කෙනා බෙදෙන සංඛ්‍යා විදිහට මෙන්න මෙයාලව අපිට ගන්න පුළුවන්. ඔය තියෙන අපි පූර්ණ සංඛ්‍යා දෙකක ගුණිතයක් ලෙස ලිවීමෙන් සාධක සෙවීම කියන එක. ඒතර මෙතනදී මට තව දෙයක් කියන්න ඕනේ වාට. ඕනෑම පූර්ණ සංඛ්‍යාවක් එකෙන් හා එම සංඛ්‍යාවෙන් බෙදෙන බැවින් එක සහ එම සංඛ්‍යාව දී ඇති සංඛ්‍යාවේ සාධකයක් වේ. ඒ කියන්නේ අපිට ඕනෑම පූර්ණ සංඛ්‍යාවක සාධක හොයන්න කියලා කිව්වොත් ඒ සාධක සෙවීමේදී අනිවාර්යෙන්ම එක කියන එක්කෙනා සහ එම සංඛ්‍යාව. දැන් අපි 12 කියන එක්කෙනාගේ සාධක හෙව්වෙත් එතකොට එක කියන එක්කෙනා සහ 12 කියන එක්කෙනා එයාගේ අනිවාර්යෙන්ම සාධක වෙනවා. මොකද එයා අනිවාර්යෙන්ම එකෙනුත් බෙදෙනවා 12ෙනුත් බෙදෙනවා. එහෙනම් අපි යම්කිසි සංඛ්‍යාවක සාධක හොයද්දී මුලින්ම ඔන්න අපිට සාධක දෙකක් ඒ සංඛ්‍යාවත් එක්කම එනවා. හරි එතකොට ඒකත් මතකේ තියාගන්න. එතකොට පූර්ණ සංඛ්‍යා දෙකක ගුණිතයක් ලෙස ලිවීමෙන් අපි සාධක හොයන්නේ කොහොමද? දැන් ඔයාලට කරන්න පුළුවන් 11.1 අභ්‍යාසය. හරි ඊළඟ කොටස දෙවෙනි එක ගුණන වගුව ඇසුරෙන් සාධක සෙවීම කියන එක. හරි ගුණන වගුව ඇසුරෙන් සාධක සෙවීමේදී අපි නැවත 12 කියන එක්කෙනාම ගමු. එතකොට 12 කියන එක්කෙනා ගත්තාම මේ තියෙන්නේ ගුණන වගුවක්. සරලව කිව්වොත් එහෙනම් මේ තියෙන්නේ ඔය භාවිතා කරන චක්කරේ වගුව. එතකොට මේ එක් වරක් එක මේ තියෙන එක් වරක් චක්කරේ මේ තියෙන දෙවරක් චක්කරේ මේ තියෙන තුන් වරක් චක්කරේ මේ තියෙන හතර වරක් චක්කරේ වාට ඕනනම් හතර වරක් පහ කියන එක නා හොයාගන්න මේ හතරේ තීරුවේ පහ කියන එක්කෙනාගේ තීරුවත් බලපුවහම මෙතන 20 කියන එක. වාට ඕනෙනම් 6 වරක් 6 කියන එක බලා ගන්න මේ 6 තීරුවෙන් ඇවිල්ලා තිරස්ව 6 තීරුව සහ සිරස්ව 6 තීරුව බලපුවහම ඔයාලට එනවා 36ක් කියලා. එතකොට මේකට තමයි අපි ගුණන වගුව කියලා කියන්නේ. එතකොට මේ ගුණන වගුව ඇසුරෙනුත් අපිට සාධක හොයන්න පුළුවන්. දැන් එහෙනම් අපිට කියලා තියෙනවා 12 සාධක හොයන්න කියලා. එහෙනම් දැන් මේ කියපු ගමන් මම ඉස්සර කියපු විදිහ අනුව 12 සාධක දෙකක් අපිට කියපු ගමන් ගන්න පුළුවන්. එක්කෙනෙක් තමයි 1 කියන එක්කෙනා අනිත් එක්කෙනා තමයි 12 කියන එක්කෙනා. ඊට අමතරව තවත් අපිට සාධක හොයන්න කියලා තිබ්බොත් එහෙම අපි බලනවා මේ වගුවේ 12 කියන එක්කෙනා තියෙන ස්ථාන බලන්න මේ. මෙතන 12 කියලා එක්කෙනෙක් තියෙනවා. එයා හැදිලා තියෙන්නේ 4 වරක් 3 කියන එක්කෙනාගෙන් නේ. 4 වරක් 3 කියන එක්කෙනාගෙන් තමයි මේ 12 කියන එක්කෙනා හැදිලා තියෙන්නේ. ඊට පස්සේ මෙතන නැවත 12 කියන කෙනෙක් ඉන්නවා. එයා හැදිලා තියෙන්නේ 6 වරක් 2 කියන එක්කෙනාගෙන්. ඊට පස්සේ නැවත මෙතන බැලුවොත් එහෙනම් මෙතන 12 කියලා කෙනෙක් ඉන්නවා. එයා හැදිලා තියෙන්නේ දෙවරක් 6 කියන එක. ඒතර අපි දැන් මේ ඉලක්කම් දෙක අරගෙන තියෙනවා. ඊට පස්සේ මෙතන 12 කියලා කෙනෙක් ඉන්නවා. එයා හැදිලා තියෙන්නේ 3 වරක් 4 කියන එක. එතකොට මේ දෙන්නත් අපි 3යි 4යි කියන ඉලක්කම් දෙකත් අරගෙන තියෙනවා. එතකොට ඊට අමතරව අපිට මෙතන ගන්න නැහැ. එහෙනම් අපිට එක්කෙනෙක් ලියා ගන්න පුළුවන් අපිට 4 වරක් 3 කියන එක්කෙනාගෙන් අපිට 12 කියන එක්කෙනා හැදිලා තියෙනවා. ඊට අමතරව 6 වරක් 2 කියන එක්කෙනාගෙන් අපිට 12 කියන එක්කෙනා හැදිලා තියෙනවා. එහෙනම් මෙයාගේ සාධක ලියන්න පුළුවන් අපිට 1 සහ 12 කියන දෙන්නා නිකම්ම ලියන්න පුළුවන්. ඒ කියන්නේ සංඛ්‍යාව කියපු ගමන් අපිට යාව ලියන්න පුළුවන්. ඊට පස්සේ මෙතනින් අපිට ගන්න පුළුවන් 2 3 4 සහ 6 කියන කට්ටිය. 1 සහ 2ට අමතරව 2 3 4 6 කියන කට්ටිය 12 කියන එක්කෙනාගේ සාධක විදිහට අපිට ගන්න පුළුවන්. ඒතර ඔය තමයි අපි ගුණන වගුව ඇසුරෙන් සාධක සොයන ආකාරය. එතකොට දැන් ඔයාලට කරන්න පුළුවන් 11.2 අභ්‍යාසය. හරි ඊට පස්සේ තුන්වෙනි ක්‍රමය බෙදීමේ ක්‍රමයට සාධක සෙවීම කියන එක. හරි එතකොට මේකෙදි යම් පූර්ණ සංඛ්‍යාවකින් ඉතිරි නැතිව බෙදේ නම් එම සංඛ්‍යාව මුල් සංඛ්‍යාවේ සාධකයක් ලෙස හඳුනාගත හැකියි. ඒ කියන්නේ අපි යම්කිසි සංඛ්‍යාවක් ගත්තොත් එහෙම ඒ සංඛ්‍යාව තවත් සංඛ්‍යාවකින් ඉතිරි නැතිව බෙදෙනවා නම් අන්න ඒ අන්තිමයට ගත සංඛ්‍යාව පළවෙනියට ගත සංඛ්‍යාවේ සාධකයක් වෙනවා. උදාහරණයක් විදිහට කිව්වොත් එහෙම මට නැවත ඕනේ 12 කියන එක්කෙනාගේ සාධක හොයන්න. ඉතින් මේ 12 කියන එක්කෙනාගේ සාධක හොයන්න ඕනේ හින්දා මම 12 කියන එක්කෙනා 4ෙන් බෙදලා බලනවා. ඒතර 12 කියන එක්කෙනාට 4ව 3ක් තියෙනවා. 4 වරක් 3 අපිට 12යි කියලා කියන්න පුළුවන්. එතකොට ඉතිරි බිඳුවක් වෙනවා. එහෙනම් ඉතිරි බිඳුවක් වෙනවා නම් අපිට මේ 4 කියන එක්කෙනා සහ
මෙන්න මේ 3 කියන එක්කෙනා කියන දෙන්නම 12 කියන එක්කෙනාගේ සාධක විදිහට ගන්න පුළුවන්. ඊට පස්සේ තවත් උදාහරණයක් විදිහට ගත්තොත් මම බලනවා 5 කියන එක්කෙනා 12 කියන එක්කෙනාගේ සාධකයක්ද කියලා. එතකොට 5 කියන එක්කෙනා 12 කියන එක්කෙනාගෙන් බෙදපුවාම අපිට දෙකක් ඉතිරි වෙනවා. එහෙනම් මේ දෙකක් ඉතිරි වෙන හින්දා මෙයාව අපිට සාධකයක් විදිහට ගන්න බෑ. එහෙනම් අපි තවත් අවස්ථාවකට ගියොත් මම බලනවා 12 කියන එක්කෙනා 6න් බෙදලා. එතකොට 12 කියන එක්කෙනා 6න් බෙදපුවාම ඉතිරි බිඳුව. එහෙනම් මට 6 කියන එක්කෙනා සහ මෙතන 2 කියන එක්කෙනා සාධක විදිහට ගන්න පුළුවන්. එතකොට මේ ක්‍රමයේදී අපිට සාධක විදිහට ලියන්න පුළුවන් 1 සහ 12 කියන දෙන්න කොහොමත් සාධක වෙනවා. පළවෙනියට මම කියලා දීපු විදිහ අනුව. ඊට අමතරව 2 3 4 සහ 6 මෙන්න මේ දෙන්නම සාධක වෙනවා. 6 සහ 2 4 සහ 3 කියන මෙන්න මේ කට්ටිය අපිට සාධක විදිහට ලියන්න පුළුවන්. එතකොට මේ විදිහට තමයි අපි බෙදීමේ ක්‍රමයට සාධක හොයන්නේ. දැන් ඔයාලට කරන්න පුළුවන් 4.3 අභ්‍යාසය. හරි ඊට පස්සේ අපි කතා කරන්න යන්නේ ගුණාකාර කියන කොටස. එතකොට මේ ගුණාකාර කියන එක ඔයා දැනටමත් දන්නවා. අපි සංඛ්‍යා දෙක ගුණිතයක් විදිහට ලියාගෙන ඒ විදිහට තමයි අපි ගුණාකාර කියන එක හොයාගන්නේ. එතකොට මේකෙදී උදාහරණයක් විදිහට කිව්වොත් එහෙම මට කියනවා 3හි ගුණාකාර 5ක් ලියන්න කියලා. එතකොට ඔයාලට මතක ඇතිව චක්‍රේ පාඩම් කරලා තියෙනවා. අන්නේ චක්‍රයේ විදිහට තමයි මේකෙදි කරන්න තියෙන්නේ. එතකොට ඒකටත් අපිට ගුණන වගුව කියන එක භාවිතා කරන්න පුළුවන්. එතකොට ගුණන වගුවේ මම බලනවා 3හි ගුණාකාර 5ක. ඒ කියන්නේ පළවෙනි ගුණාකාර 5 අපිට ලියන්න කියලා කියන්නේ. එතකොට මේ 3 වරක් 1 3යි 3 වරක් 2 6යි 3 වරක් 3 9යි ඔය විදිහට 3හි ගුණාකාර 5ක් මට ලියන්න පුළුවන්. එතකොට මම ලියනවා 3 වරක් 1 3යි 3 වරක් 2 6යි 3 වරක් 3 9යි 3 වරක් 4 12යි 3 වරක් 5 15යි කියලා 3හි පළවෙනි ගුණාකාර 5 ලියන්න. එතකොට ඔකට තමයි අපි ගුණාකාර කියලා කියන්නේ. එතකොට ගුණාකාර වලින් විවිධාකාරයේ ගැටලු වෙන්න පුළුවන්. තව ඔයාලගෙන් අහන්න පුළුවන් 50ට අඩුවෙන් තියෙන 6හි විශාලතම ගුණාකාරය මොකක්ද කියන එක. එතකොට මේ අපිට 6 ගුණාකාර ටික බලාගෙන යන්න පුළුවන්. ඒ 6 ගුණාකාරවල 50ට අඩුවෙන් තියෙන විශාලම 6 ගුණාකාරය තමයි 48 කියලා කියන්නේ. ඊපස්සේ ඔයාලගෙන් අහන්න පුළුවන් 20ත් 50ත් අතර තියෙන 7 ගුණාකාර මොනවද කියන එක. එතකොට අපි බලාගෙන යනවා 20ට වැඩියෙන් තියෙන 21 එහෙනම් 7 වරක් 3 7 වරක් 4 7 වරක් 5 7 වරක් 6 සහ 7 වරක් 7 සහ 7 වරක් 8 කියන මේ 7 වරක් 7 කියන එක දක්වා අපිට ගන්න පුළුවන් 20ත් 50ත් අතර තියෙන 7 ගුණාකාර කියන එක. එතකොට ඔය වගේ ගුණාකාර සම්බන්ධයෙන්ුත් ඔයාලට විවිධාකාර ප්‍රශ්න අහන්න පුළුවන්. එතකොට ඔයාලට කරන්න පුළුවන් දැන් 11.4 අභ්‍යාසය. හරි ඊට පස්සේ අපි කතා කරන්නේ සාධක සහ ගුණාකාර කියන එක ආශ්‍රිතව තියෙන ගැටලු විසඳීම කියන එක. එතකොට ඔයාලට එක්සෑම් එකේදී බොහෝ දුරට සාධක සහ ගුණාකාර ආශ්‍රිත ගැටලු විසඳන්න ඉන්න පුළුවන්. ඒ කියන්නේ අපි සාමාන්‍ය ජීවිතයේ දේවල් වලට සාධක සහ ගුණාකාර කියන එක සම්බන්ධ කරලා එන්න පුළුවන්. හරි අපි උදාහරණයක් බලමු. පොතක මිල රුපියල් 10ක්. ළමයින් දෙදෙනෙකු පොත් 3ක් 5ක් සහ 9ක් මිලදී ගත්තේ නම් ඔවුන්ට යන වියදම් වන මුදල වෙන වෙනම සොයන්න කියලා තියෙනවා. එතකොට පොතක මිල 10ක් කියලා කියනවා. පළවෙනි ළමයා ගන්නවා පොත් 3ක්. එහෙනම් එයාට යනවා 10 වරක් 3 30ක්. දෙවෙනි ළමයා පොත් 5ක් ගන්නවා. එහෙනම් එයාට යනවා 10 වරක් 5 50ක්. තුන්වෙනි ළමයා ගන්නවා පොත් 9ක්. එහෙනම් එයාට යනවා 10 වරක් 9 90ක්. එතකොට මෙතනදී අපි මේ ගුණාකාර කියන ක්‍රමය තමයි භාවිතා කරලා තියෙන්නේ. එතකොට මෙතනදී ඇහුවොත් එහෙම ඔයාටගෙන් කාට හරි මේ කවුරු හරි ඇහුවොත් එහෙම මෙතන තියෙන අගයන්ගේ සම්බන්ධතාවය මොකක්ද කියලා එතකොට ඔයාලට කියන්න පුළුවන් මේ හැමෝම තියෙන්නේ 10 ගුණාකාර. මොකද මේ 10 වරක් 3 10 වරක් 5 10 වරක් 9. එහෙනම් මේ මෙතන තියෙන්නේ 10 ගුණාකාර 3ක්. එතකොට මේ තියෙන ගුණාකාර ආශ්‍රිත ගැටලුව. ඊළඟ එක දොඩම් 12ක් එක් මල්ලක සමාන ප්‍රමාණය බැගින් වෙන් කිරීමට බලාපොරොත්තු වේ. එලෙස වෙන් කළ හැකි විවිධ ආකාර දක්වන්න. ඒ කියන්නේ දොඩම් ගෙඩි 12ක් තියෙනවා. ඒ 12 අපි සමාන ප්‍රමාණය බැගින් මලු කිහිපයක දාන්න බලාපොරොත්තු වෙනවා.
එතකොට ඒ විදිහට අපිට දාන්න පුළුවන්නේ විවිධ ආකාර මෙතන කියන්න කියලා තමයි කියන්නේ. එතකොට අපි ගත්තොත් එහෙම මේ දොඩම් 12ම භාවිතා වෙන්නත් ඕනේ. සමාන ප්‍රමාණයේ බැගින් මළු වල තියෙන්නත් ඕනේ. එතකොට මෙතනදී මේ අහලා තියෙන්නේ සාධක සම්බන්ධ ගැටලුවක්. ඒතර සාධක සම්බන්ධ ගැටලුවේදී වාට සාධක හොයන්න පුළුවන් ආකාර කිහිපයක් කියලා දුන්නා. ආකාර 3ක් කියලා දුන්නේ. ආකාර 3 භාවිතා කරලා වාට 12 සාධක හොයාගන්න පුළුවන්. ඒතර 12 සාධක හොයාගත්තාම අපිට කියන්න පුළුවන් ගෙඩි එක බැගින් අපිට මළු 12ක් හදන්න පුළුවන්. ඒ 12 කියන එක හදාගන්න පුළුවන් එක 12න් වැඩි කරලා. එහෙම නැත්නම් අපිට ගෙඩි දෙක බැගින් මළු 6ක් හදාගන්න පුළුවන්. දෙක කියන එක 6න් ගුණ කරලත් අපිට 12 කියන එක හදාගන්න පුළුවන්. ගෙඩි 3 බැගින් මළු 4ක් හදාගන්න පුළුවන්. එතනත් අපිට 12 කියන එකක් හදාගන්න පුළුවන්. එහෙම නැත්නම් ගෙඩි 4 බැගින් මළු 3ක්, ගෙඩි 6 බැගින් මළු 2ක්, ගෙඩි 12 බැගින් මළු 1ක් කියන මෙන්න මේ ඕනෑම ආකාරයකට අපිට මේ දොඩම් ගෙඩි 12 සමාන ප්‍රමාණය බැගින් බෙදලා දෙන්න පුළුවන්. ඒතර මෙතනදී අපිට අර සාධක කියන දැනුම තමයි වැදගත් වෙන්නේ. ඒ කියන්නේ 12 කියන එක්කෙනාගේ සාධක හොයාගෙන ඒ ආශ්‍රයෙන් තමයි අපි ලියන්න ඕනේ මේකට පිළිතුර. එතකොට දැන් අපි කතා කරේ සාධක සහ ගුණාකාර කියන කොහොමද අපි ප්‍රායෝගික ගැටලු වලට භාවිතා කරන්න කියන එක. එතකොට දැන් වාට කරන්න පුළුවන් 11.5 අභ්‍යාසය. ඊට පස්සේ තියෙන කොටස භාජ්‍යතාවය කියන කොටස. ඒතර මේ භාජ්‍යතාවය කියන කොටසේදී අපි කතා කරන්නේ පූර්ණ සංඛ්‍යාවක් තවත් පූර්ණ සංඛ්‍යාවකින් ඉතිරි නැතිව බෙදීමේ හැකියාව පරීක්ෂා කිරීම. ඒ කියන්නේ අපි ගත්තොත් එහෙම යම්කිසි සංඛ්‍යාවක් ඒ සංඛ්‍යාව තවත් සංඛ්‍යාවකින් ඉතිරි නැතිව බෙදෙනවද කියන එක අපි පරීක්ෂා කරලා බලනවා ඒ සංඛ්‍යාව බෙදන්නේ නැතුව. එහෙනම් ඒ බෙදන්නේ නැතුව පරීක්ෂා කරන්න පුළුවන් ආකාර තියෙනවා අපිට. ඒතර අපි කතා කරගෙන යමු කොහොමද අපි සංඛ්‍යාවක් දෙකෙන් බෙදෙනවද කියලා පරීක්ෂා කරන්නේ, කොහොමද අපි සංඛ්‍යාවක් පහෙන් බෙදෙනවද කියලා පරීක්ෂා කරන්නේ සහ කොහොමද අපි සංඛ්‍යාවක් 10න් බෙදෙනවද කියලා පරීක්ෂා කරන්න කියන එක. ඒතර පළවෙනි එක තමයි සංඛ්‍යාවක් දෙකෙන් බෙදෙනවද කියන එක අපිට හඳුනාගන්නේ කොහොමද කියන එක. සංඛ්‍යාවක එක ස්ථානයේ ඉලක්කම දෙකෙන් බෙදේ නම් එම සංඛ්‍යාව දෙකෙන් බෙදේ. ඒ කියන්නේ සංඛ්‍යාවක තියෙන්නේ එක ස්ථානයේ දෙකෙන් බෙදෙන ඉලක්කමක් නම්, ඒ කියන්නේ දෙකේ ගුණාකාරයක් නම් 2 4 6 8 කියන සංඛ්‍යාවක් නම්, එහෙම නැත්නම් බිඳුව කියන සංඛ්‍යාව නම් අපිට කියන්න පුළුවන් එම සංඛ්‍යාව දෙකෙන් බෙදෙනවා කියලා. දැන් අපි ගමු 24 කියන එක. ඒතර 24 කියන එකේ 4 කියන්නේ දෙකේ ගුණාකාරය. නැත්නම් දෙකෙන් බෙදෙන සංඛ්‍යාවක්. ඒ හින්දා අපිට කියන්න පුළුවන් 24 කියන එක්කෙනා දෙකෙන් බෙදෙනවා. ඊට පස්සේ 53 කියන එක්කෙනා. ඒතර 53 කියන එක්කෙනා ගත්තාම එයාගේ 3 කියන්නේ දෙකෙන් බෙදෙන ඉලක්කමක් නෙවෙයි. එහෙනම් එයාව දෙකෙන් බෙදෙන්නේ නැහැ. ඊට පස්සේ අපි ගත්තොත් 105 කියන එක්කෙනා. 105 කියන එක්කෙනාගේ එක ස්ථානයේ තියෙන 5 කියන ඉලක්කම. ඒතර 5 කියන ඉලක්කම දෙකෙන් බෙදෙන්නේ නැහැ. ඒ හින්දා මෙයාව දෙකෙන් බෙදෙන සංඛ්‍යාවක් විදිහට ගන්නත් බෑ. ඊට පස්සේ තියෙන්නේ 328 කියන එක. ඒතර 328 කියන එකේ 8 කියන එක්කෙනා දෙකෙන් බෙදෙනවා. එහෙනම් 328 කියන එක්කෙනා අපිට දෙකෙන් බෙදෙනවා කියලා කියන්න පුළුවන්. ඒතර ඔය අපි කතා කරේ දෙකෙන් බෙදෙන සංඛ්‍යාවක් කොහොමද හඳුනාගන්නේ කියන එක. ඊට පස්සේ අපි බලමු පහෙන් බෙදෙන සංඛ්‍යාවක් කොහොමද අපි හඳුනාගන්නේ කියන එක. සංඛ්‍යාවක එක ස්ථානයේ ඉලක්කම බිඳුව හෝ 5 වේ නම් එම සංඛ්‍යාව පහෙන් ඉතිරි නැතිව බෙදේ. එතකොට අපි සංඛ්‍යාවක් ගත්තාම ඒ සංඛ්‍යාවේ එක ස්ථානයේ තියෙන ඉලක්කම බිඳුව එහෙම නැත්නම් 5 වෙනවා නම් ඒ සංඛ්‍යාව පහෙන් ඉතිරි නැතිව බෙදෙනවා. උදාහරණයක් විදිහට කිව්වොත් 33 කියන එක්කෙනාගේ එක ස්ථානයේ තියෙන්නේ බිඳුවවත් 5වත් නෙමෙයි. ඒ හින්දා 33 කියන එක්කෙනා පහෙන් බෙදෙන්නේ නැහැ. ඊට පස්සේ 55 කියන එක්කෙනා ගත්තාම 55 කියන එක්කෙනාගේ එක ස්ථානයේ තියෙන 5 කියන ඉලක්කම එහෙනම් මෙයා පහෙන් බෙදෙනවා. 350 කියලා කියන එකේ එක ස්ථානයේ තියෙන බිඳුව කියන ඉලක්කම එහෙනම් මෙයා පහෙන් බෙදෙනවා. මොකද බිඳුව හෝ 5 කියන දෙන්නගෙන් එක්කෙනෙක් තමයි එක ස්ථානයේ තියෙන්න ඕනේ. ඊට පස්සේ 229 කියන එක. මේක එක ස්ථානයේ තියෙන 9 කියන ඉලක්කම 9 කියන ඉලක්කම තිබ්බොත් ඒක පහෙන් බෙදෙන්නේ නැහැ. ඒ හින්දා මේ සම්පූර්ණ සංඛ්‍යාව පහෙන් බෙදෙන්නේ නැහැ කියලා අපිට කියන්න පුළුවන්. ඊට පස්සේ සංඛ්‍යාවක් 10න් බෙදෙනවද කියලා පරීක්ෂා කරන විදිය.
සංඛ්‍යාවක එක ස්ථානයේ ඉලක්කම බිඳුව වේ නම් එම සංඛ්‍යාව 10න් ඉතිරි නැතිව බෙදේ. උදාහරණයක් විදිහට කිව්වොත් එහෙම 60 කියන කෙනාගේ එක ස්ථානයේ තියෙන බිඳුව කියන ඉලක්කම එහෙනම් මෙයා 10න් බෙදෙනවා. 94 කියන කෙනා එක ස්ථානයේ තියෙන 4 කියන ඉලක්කම බිඳුව කියන ඉලක්කම නෙවෙයි. එහෙනම් මෙයා 10න් බෙදෙන්නේ නැහැ. ඊට පස්සේ 500 කියන කෙනාගේ අග තියෙන්නේ බිඳුව කියන ඉලක්කම එහෙනම් මෙයා 10න් බෙදෙනවා. 328 කියන කෙනාගේ අග තියෙන්නේ එක ස්ථානයේ තියෙන 8 කියන ඉලක්කම. ඒතර 8 කියන ඉලක්කම තිබ්බට ඒක 10න් බෙදෙන්නේ නැහැ. ඒ හින්දා සම්පූර්ණ සංඛ්‍යාවත් 10න් බෙදෙන්නේ නැහැ කියලා අපිට ගන්න පුළුවන්. එතකොට අපි දැන් ඔය කතා කරේ භාජ්‍යතාවය කියන එක. ඒකදී අපි කතා කරා සංඛ්‍යාවක් දෙකෙන් බෙදෙන්නේ කොහොමද කියන එක. සංඛ්‍යාවක් 5න් බෙදෙන්නේ කොහොමද කියන එක සහ සංඛ්‍යාවක් 10න් බෙදෙන්නේ කොහොමද කියන එක. ඒ සංඛ්‍යාව බෙදන්නේ නැතුව තීරණය කරන්නේ කොහොමද කියන එක තමයි අපි කතා කරේ. ඒකට දැන් ඔයාලට කරන්න පුළුවන් 11.6 අභ්‍යාසය. එතකොට ඔයාට පිළිතුරු WhatsApp හෝ imo හරහා ගන්න පුළුවන් අපිට. එහෙම නැත්නම් අපේ ගණිත ඉස්කෝලේ Facebook පිටුවට ඔයාට පිළිතුරු එවන්නත් පුළුවන්.